ගත කරන්නේ නැතුව ශාක හා සස්වැල ව්‍යුහය සහ කෘත්‍ය කියන එක පැහැදිලි කරා. උඩින් පල්ලේ මම පොඩ්ඩක් පැහැදිලි කරලා ඉන්නම්. මට මතක මේකේ අපි සෛල විත්තිය ශාක සෛලයක සෛල විත්තිය ගැන පැහැදිලි කරනවා. ක්ලාස් පල්ලේ ගැන පැහැදිලි කරනවා. එක් අවයව ගැන තමයි පැහැදිලි කරමින් අපි හිටියේ ටියුට් එකේ. බලමු සෛලයක් ගැන කුමක්ද කියලා ඉස්සෙල්ලා මාතෘකාව දෙනවා පිටුවක එකේ. සියලුම ජීවීන් තැනී ඇති සෛල වලින් සමහර ජීවීන් තනි සෛලෙන් සෑදී ඇත. සමහර ජීවීන් බහුසෛලික වේ. හරිද? ඊට පස්සේ කියනවා ජීවී ද්‍රව්‍ය අජීවී ද්‍රව්‍ය විසින් නොපෙන්වන ජීවීන් පමණක් පෙන්වන ගුණාංග රැසක් ඇත. වර්ධනයේ ප්‍රජනනයේ පරිවෘත්තිය. ඒ කියන්නේ අජීවීන්ගේ දකින්න හම්බෙන්නේ නැති ජීවීන්ගේ පමණක් දකින්න හම්බෙන ලක්ෂණය තමයි මේකෙදි මේ සාකච්ඡාවට ගත්තේ. ඊට පස්සේ මේකේ තවත් කියනවා මෙහෙම කාරණාවක්. මෙම ගුණාංග පෙන්වන ඔව් ආණ්ඩ සර් මේ කොයි වෙන කී වෙන ටියුට් එකද ටියුට් එක 6 ඒකකයේ ශාක හා සස්වැල ව්‍යුහය සහ කෘත්‍ය වෙන මේක. මෙන්න මේක. හරි සර් thank you හරි මේක. හරි සර් හරි. ඊට පස්සේ සෛල විද්‍යාවේ ඉතිහාසය කියලා උන්න මාතෘකාවක් හම්බෙනවා. අද වන විට සෛල විද්‍යාව ඉතා දියුණු විශේෂ ශාස්ත්‍රයකි. එය ක්‍රමක්‍රමයෙන් දියුණු වූ ශාස්ත්‍රයකි. ඒ සඳහා දායක වූ සමහර පුද්ගලයන් මෙසේ කියලා ඔන්න අපිට හම්බෙනවා. රොබර්ට් හුක් හම්බෙනවා. මතායස් ෆ්‍රයිඩන් තියඩෝ ෂෝන් ඔය විදිහට අපි ගිය සතියේ කලින් සතියේ ඔය සෙට් එක ගැන පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ අපිට හම්බෙනවා මාතෘකාවක් සෛලවාදය කියවෙලා. සෛලවාදය ඉදිරිපත් කරන දේ ෂයිඩන් සහ ෂෝන්. අපි ඔක ලේසෙනවා. ෂෝන් සහ ෂයිඩන් විසින් ඉදිරිපත් කරා කියලා කියනවා සෛලවාදය. සියලුම ජීවීන් සෛල එකක් හෝ ඊට වැඩි ගණනකින් සෑදී ඇත. සියලුම ජීවීන් සෛල එකක් හෝ ඊට වැඩි ගණනකින් නිර්මාණය වී ඇත කියලා උන් කියනවා. ඒ වගේම සියලුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය කිය. මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය කියන්නේ මොකක්ද එහෙනම්? සෛලය කියලා කියනවා. සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින්. ඒ සියලුම සෛල ඇතිවන්නේ කොහොමද? පෙර පැවති සෛල වලින් කියලා ඔන්න එතකොට සෛලවාදී අපිට හම්බ වෙනවා. සෛලවාදයේ කරුණු තුනක් තියෙනවා එහෙනම් ඔළුවට ගන්න ඕක අනිවාර්යෙන්ම විභාගවලදී අහන ප්‍රශ්නයක් සෛලවාදයේ. සියලුම ජීවීන් සෛල එකක් හෝ ඊට වඩා වැඩි ගණනින් සෑදී ඇත කියන එකයි. සියලුම ජීවීන්ගේ මූලික ව්‍යුහමය සහ කෘත්‍යමය කිය සෛලය කියන එකයි. සියලුම සෛල ඇතිවන්නේ පෙර පැවති සෛල වලින් කියන එකත් එක්ක තමයි ඔන්න සෛලවාදී අපිට හම්බ වෙන්නේ. සෛලවල ප්‍රමාණය කියන මාතෘකාවක් වාට තියෙනවා. හරිද? මේකේ තියෙනවා බලන්න සාමාන්‍යයෙන් සෛල බෙහෙවින් කුඩා අන්වීක්ෂීය ඒකක වේ. හරිද? සෛලවල පැවැත්ම සඳහා සෛල සහ පරිසරය අතර ද්‍රව්‍ය හෝමාරෝ වීම සිදු වී යුතුය. ඒ සඳහා පහත අනුපාතය වැදගත් වේ. පෘෂ්ඨික ශ්‍රේෂ්ඨඵලය පරිමාව කියන එක. කාර්යක්ෂම ලෙස ද්‍රව්‍ය හෝමාරු සිදු වීමට නම් මෙම අනුපාතය වැඩි විය යුතුය. විශාල ව්‍යුහවල මෙම අනුපාතය කුඩාය. ඒ නිසා සෛල කුඩා තත්ත්වයක පවතී කියලා ඔන්න ඒකට අපිට හම්බ වෙනවා මාතෘකාව. මේ නෝට් එක උඩින් හම්බ වෙනවා. ඊට පස්සේ බලන්න ඔයාට පැහැදිලි කරා සෛලයක ව්‍යුහය කියලා මාතෘකාවක්. හරිද? සෛලයක ව්‍යුහය කියන එකේදී ඔයාට හම්බුණා දර්ශී වශයෙන් සෛලයක් කොටස් තුනකට බෙදිය හැකියි. එකක් මොකද්ද? සෛල විත්තිය, සෛල ප්ලාස්මය, අජීවී සෛල ද්‍රව්‍ය කියලා ඔන්න ඔයාට හම්බුණා. සෛල විත්තිය කියන එක සුවිශේෂී මාතෘකාවක්. ඇයි හේතුව තමයි මේක තියෙන්නේ සත්ත්ව සෛලය තුල නැති ශාක සෛලය තුල පමණක් තියෙන ව්‍යුහයක් තමයි මේ සෛල විත්තිය කියලා කියන්නේ. ඒතකොට එහෙනම් සෛල විත්තියක් තියෙන්නේ කොහෙද විතරද නම් ශාක සෛලයක් තුල විතරයි තියෙන්නේ. සත්ත්ව සෛලයක් තුල දකින්න හම්බ වෙන්නේ නැති. හැබැයි ප්ලාස්ම පටලය කියන එක ශාක සෛලය තුලක් තියෙනවා, සත්ත්ව සෛලය තුලක් තියෙනවා. එහෙනම් මේ සෛල වර්ග දෙකම තුල තියෙන අවයවය තමයි මොකක්ද එහෙනම් ප්ලාස්ම පටලය කියලා කියන්නේ. හැබැයි සෛල විත්තිය කියන එක තියෙන්නේ ශාක සෛලය තුල විතරයි දකින්න හම්බ වෙනවා කියලා කිව්වේ. ඊට පස්සේ සෛල විත්තිය කියලා මාතෘකාවක් අරගෙන අපි මේක ප්‍රාථමික විත්තිය, ද්විතීයික විත්තිය කියලා කොටස් දෙකකට වෙන් කරගෙන පිටුවංග දෙකේ විස්තර ඔක්කොම ටික තියෙනවා. ප්‍රාථමික විත්තිය ගැන ලොකු විස්තරයක් අපි ගියාගෙන ආවා. ඕකේ අපිට වැදගත් වෙන්නේ සෛල විත්තිය පාරගම්මය කියන වචනේ අපිට වැදගත් වෙනවා. හරිද? ඔයාට මේ ගැන පැහැදිලි කරනකොට එදා අයිලිසිතේ කලින් සතියේ ඔය වචන තුනක් ගත්තා අපි. එකක් තමයි පාරගම්මය කියන වචනේ. තව ගත්තා අර්ධ පාරගම්මය කියන වචනේ. තව ගත්තා අපාරගම්මය කියලා වචනයක් ගත්තා. හරිද?
පාරගම්මය කියලා කියන්නේ ඕනම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන්න පුළුවන්. අර්ධ පාරගම්මය කියලා කියන්නේ තෝරාගත් ද්‍රව්‍ය වලට විතරක් ගමන් කරන්න පුළුවන් එක තමයි අර්ධ පාරගම්මය කිව්වේ. අපාරගම්මය කියලා කිව්වේ කිසිම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට ගමන් කිරීමේ හැකියාව නැති ඒවා තමයි අපාරගම්මය කියලා හැඳින්වෙන්නේ. එතකොට එහෙනම් පාරගම්මය කිව්වේ ඕනම දෙයකට ගමන් කරන්න පුළුවන්. අර්ධ පාරගම්මය කිව්වේ තෝරාගත් ද්‍රව්‍ය වලට. අපාරගම්මය කියලා කිව්වේ කිසිම දෙයකට එහා පැත්තට මෙහා පැත්තට ගමන් කරන්න හැකියාව නැති ඒවා. ඒකෙන් මම ගත්තා මේ සෛල විත්තිය කියන එක පාරගම්මය. සෛල විත්තිය පාරගම්මය කියලා ගත්තා. හරිද? ඒ කියන්නේ ඕනම දෙයකට එහා පැත්ත මෙහා පැත්ත ගමන් කරන්න පුළුවන් කියලා මේකේ අපි පැහැදිලි කිරීම කරා. ඒ වගේම සෛල විත්තිය ගත්තත් කැණුම් එකකයේ සෙලියුලෝස් සහ හෙමිසෙලියුලෝස් කියලාත් ඔයාලට පැහැදිලි කරා. හරිද? ඔය පිටුවාංග දෙක තුල අපි සාකච්ඡා කරපු දේවල් ටික. ඊට පස්සේ එහා පිටුවේ ගත්ත සෛල විත්තිය කරන කාර්යයන් ගැන පැහැදිලි කරා. හරිද? කාර්යයන් ගැන පැහැදිලි කිරීමක් කරා. හරිද? ඒක කරා මොකද වෙන්නේ? සෛලයට ආරක්ෂා ලබා දෙන්න අවශ්‍යයි කියලා කිව්වා. සෛල විත්තියේ පිහිටන නිසා සෛලයට ඇතුළු කොටස් වලට ආරක්ෂාව සපයනවා. ඇත්තට කතාව සෛල විත්තියක් තියෙනකොට සෛලයට හොඳ ආරක්ෂාවක් සැලසෙනවා කියලා මේකෙදි පැහැදිලි කිරීම කරා. ඊට පස්සේ පිටුවාංක තුන්වෙනි එකේ ඊට තව ගත්ත කාර්යයක් සෛලයට එමගින් සෛල දේහයට යාන්ත්‍රික ශක්තිය සන්ධාරණයක් ශක්තියක් ලබා දෙනවා කියලා කිව්වා. හැඩයක් ලබා දෙනවා කියලා කිව්වා. ඔය විදිහට එනම් පැහැදිලි කරන් ආව මොකද්ද එහෙනම් සෛල විත්තිය ගැන ගොඩාක් පැහැදිලි කරන් ආව ඇත්ත එක්ක. ඊට පස්සේ ගත්ත මාතෘකාව ප්ලාස්මා පටලය නැත්නම් ප්ලාස්මා පටලය ගැන පැහැදිලි කරන්න ගත්තා. එතකොට මේක මම කිව්වා ශාක සෛලය තුලත් සත්ත්ව සෛලය තුලත් තියෙන සුවිශේෂී ව්‍යුහයක් කියලා කිව්වා. සත්ත්ව සෛලයක බාහිරම සීමාව තමයි ප්ලාස්මා පටලය කියන්නේ කියලා කිව්වා. හැබැයි ශාක සෛලයක නම් සෛල විත්තියට ඇතුළතින් මේ ප්ලාස්මා පටලය පිහිටලා තියෙනවයි කියලා වාට මම කිව්වා. බලන්න ඊට පස්සේ ප්ලාස්මා පටලය කියන මාතෘකාව සෑම සත්ත්ව සෛලයක් වටාම සජීවී පටලයකින් පිහිටයි. එය ප්ලාස්මා පටලය නම් වේ. මෙය ඉලෙක්ට්‍රෝන විශ්ලේෂණයක් යටතේ දැකිය හැකි තද පැහැති කලාප දෙකකට මැදි වූ ලා පැහැති කලාපයක් ලෙසයි. ලා පැහැති කලාපයක් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ ගත්තා තරල විචිත්‍ර ආකෘතිය. ප්ලාස්මා පටලයේ ව්‍යුහය පැහැදිලි කිරීම සඳහා මෙම ආකෘති ඉදිරිපත් කරන ලද්දේ 1972 දී කවුද සිංගර් සහ නිකල්සන් විසිනි. මෙම ආකෘතිය අනුව ප්ලාස්මා පටලයේ තැන්නේ ප්‍රෝටීන ලිපිඩ කාබෝහයිඩ්‍රේට් වලින්. මේ ප්‍රෝටීන සහ ලිපිඩ බහුල වශයෙන් පිහිටන අතර කාබෝහයිඩ්‍රේට් අල්ප වශයෙන් පිහිටයි කියලා කිව්වා. ඒතකොට එහෙනම් ප්ලාස්මා පටලයේ තැනුම් මේකේ තමයි මොකක්ද එහෙනම් ඔය කියන ලිපිඩ ෆොස්ෆෝලිපිඩ ටික ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන් කියන එක. හරිද? ඊට පස්සේ ගත්තා ඔන්න ප්ලාස්මා පටලයේ කාර්යයන් ටික කරන කාර්යයන් ටික පැහැදිලි කරා. සත්තු සෛලවල පිළිදම් පිහිටීමෙන් ඒවා ආරක්ෂාව ලබා දීමට. එහෙනම් ආරක්ෂාව සලසා දෙන්නත් එනම් ප්ලාස්මා පටලය වැදගත් වෙනවා. සෛලය තුල ඉන් පිටත සක්‍රීය පරිවහනය සහ අක්‍රීය පරිවහනය මගින් ද්‍රව්‍ය ගමන් කිරීම පාලනය කිරීම. භක්ෂ සෛලතාවය දක්වන සෛලවල භක්ෂක ක්‍රියාවට ආධාර වීම. සෛල නිපාණය මගින් සෛල තුලට තරලමය ද්‍රව්‍ය ඇතුල් කර ගැනීමට ආධාර වීම. සෛලය තුලට අවතරණය වී ඉන්ද්‍රිකා නිර්මාණය කිරීම. ER වගේ දේවල් නිෂ්පාදනය කරන්න දායක වෙනවායි කියලා ඔන්න ප්ලාස්මා පටලය ගැන පැහැදිලි කරා. මම ටිකක් වේගෙන් ආවේ මේ කොටස් ටික සාකච්ඡා කරලා අපි අවසන් කරපු හින්දා. හරිද? මොකද දැන් අපි පටන් ගත්තා කියලා කියන්නේ අපි ටිකක් වේගෙන් යන්නට ඕන කොටස් ටික. මේකේ අපිට ඉස්සරහට යන පස්වෙනි පාඩම නොකරයි මෙතෙන්ට ආවේ. ඒ පාඩමයි ඊළඟ හත්වෙනි පාඩම අටවෙනි පාඩම ඊට පස්සේ අපි සාකච්ඡා ගන්න තියෙන නිසා. හරිද? හරි. යම් ඊට පස්සේ පිටුවංක 4 වාට හම්බ වෙනවා මාතෘකාවක් විදිහට ලියා ගන්නයි කියලා කිව්වා. ගොල්ගි දේහය කියලා ලියා ගන්න කියලා කිව්වා. හරිද? ඒකේ ව්‍යුහය බලන්න. බලන්න ප්ලාස්මා පටලයේ රූපේ තියෙනවා පිටුවංක 4 උඩ. ප්ලාස්මා පටලයේ තියෙනවා. ඊට පස්සේ අන්තස්සෛලිකතාවය කියලා ඔන්න වචනයක් තියෙනවා. බහිස්සෛලිකතාවය කියලා කියනවා. අන්තස්සෛලිකතාවය කියලා කියන්නේ සෛලය තුළට බාහිර ද්‍රව්‍ය ඇතුල් කරගන්න එක තමයි අන්තස්සෛලිකතාවය. බහිස්සෛලිකතාවය කියලා කියන්නේ සෛලයෙන් ද්‍රව්‍ය බාහිරට ගමන්
ඉතින් බහිස්තෛලීතාවය කියලා. එතකොට එහෙනම් අන්තර්සෛලීතාවයෙන් සෛලය තුළ ද්‍රව්‍ය ඇතුළු වෙනවා. සෛලයෙන් ඉවතට ද්‍රව්‍ය ගමන් කරන එක තමයි කියන්නේ මොකද්ද? බහිස්තෛලීතාවය කියලා උන්න පැහැදිලි කිරීමක් කරේ. ඊට පස්සේ බලන්න ලිපිඩ ස්තරයේදී කියලා ඔන්න ශක්තිය පරිවහනය කියන විස්තරයක් තියෙනවා. ඒකේ ලොකු විස්තරයක් වට අවශ්‍ය වෙන්නේ නැහැ. මම අවශ්‍ය දෙන්නේ පැහැදිලි කරලා දෙන්නම්. ඊට පස්සේ මට කියන්න ඕනකම තිබ්බේ ප්ලාස්ම පටලයෙන් තමයි නිර්මාණය වෙනවා කියලා ඔය ගොල්ගි දේහය කියන කොටස. හරිද? ඕකේ ඔය විස්තර ටික අපි ලියවන්නේ සමහරට බලන්න සත්තු සෛලවල මෙන්ම ශාක සෛලවල පිටයි. මට චූට්ටක් කියන්න ගොල්ගි දේහ නෝට් එක අපි ලිව්වද නැද්ද කියලා. ඒ කියන්නේ පිටුවක් 4 විස්තරේ ලිව්වද නැද්ද කියන ටග්ගල chat එක හොරගෙන ඔව් හෝ නැහැ. කවුරු හරි එක්කෙනෙක් ටග්ගල ගන්න කරලාද නැද්ද? කෙරාස හරි ඒක ලියලා තියෙන්නේ හරි. එහෙනම් ඔන්න චුට්ටක් කියන එහෙනම් මට තියෙන්නේ ඊට එහා පැත්ත මයිටොකොන්ඩ්‍රියා ගැන විස්තරය පැහැදිලි කරන්න තියෙනවා. හරි යම් එහෙනම් චුට්ටක් මේක පැහැදිලි කරලා යන්න. ගොල්ගි දේහය කියලා මාතෘකාව තියෙනවා. ඒකේ බලන්න සත්ත්ව සෛලවල මෙන්ම ශාක සෛලවලද පිහිටයි. ගොල්ගි දේහ නම් මේ සෛල දෙවර්ගෙම තුල තියෙනවා. මෙම ඉන්ද්‍රිකාව තැනී ඇත්තේ පැතලි තැටි ආකාර කෝෂ වලින් හා ඒවා ආශ්‍රිතව පිහිටන ගෝලාකාර හැඩති ආශ්‍රයිකා වලිනි. කෝෂ මෙන්ම ආශ්‍රයිකාද ඒක පඩලකින් වට වී ඇත. ඔන්න ඔය ඉඳ ගහ ගන්න ඒක පඩලමේ කියන එක. නෝට් එක ඔයාලා ලියලා ඇති. ලියන්න ඉඳ ගහ ගන්න මේක ඒක පඩලකින් වට වී ඇත. ඒ කියන්නේ තනි පඩලමේ ඉන්ද්‍රිකාවක්. ඉඳ ගහන ටක් ගාලා පෑන්නේ ඒක පඩලමේ ඉන්ද්‍රිකාවක් කියලා ඉඳ ගන්න. ඊට පස්සේ බලන්න සාමාන්‍යයෙන් ගොල්ගි දේහයේ තැනීමට කෝෂ 5ක් 7ක් දක්වා සංඛ්‍යාවක් සහභාගී වෙනවා. ඒ කියන්නේ තැටි කොච්චරද 5ක් 7ක් අතර සංඛ්‍යාවක් මේකට දායක වෙනවා කියලා තමයි මේ කියන්නේ. ඊට පස්සේ බලන්න කෝෂවල මධ්‍ය ප්‍රදේශයේ සිහින් අතර පර්යන්තය මහත් වෙලා ඇත. ඒ කියන්නේ මොකද කෝෂයක මැද්දේ හින්ලා තියෙනවා. කෙරවල මොකද වෙලා තියෙන්නේ? ගොඩාක් මහත් වෙලා තියෙනවා කියලා ඔන්න දක්වලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොල්ගි දේහ බහුලව පිහිටන්නේ ශ්‍රාව්‍යකාරයෙන් යෙදෙන සෛලවල. ශ්‍රාව්‍යකාරයෙන් කියලා කියන්නේ ශ්‍රාව්‍යය නිකුත් කරනවා. එක්ක හෝමෝන වෙන්න පුළුවන්, එන්සයිම් වෙන්න පුළුවන්. මේ මොන හරි ශ්‍රාව්‍යයක් නිකුත් කරන ඒවා ගැන තමයි මෙතනදී මේ සාකච්ඡා වෙන්නේ ගොල්ගි දේහේ. සාමාන්‍යයෙන් ගොල්ගි දේහයේ බාණ්ඩ 6 වෙනි එක දේහ බහුලව පිහිටන්නේ ශ්‍රාව්‍යකාරයෙන් යෙදෙන සෛලවලය. බලන්න උදාහරණයක් දාලා තිනවා. අග්න්‍යාශයේ බීටා සෛලවල. එතකොට එහෙනම් මෙතන ගොල්ගි දේහය තියෙන්නේ කොහොමද එහෙනම්? සත්ත්ව සෛලය තුල. මම ඔක චුට්ටක් ඔයාලට රූපෙත් එක්ක පැහැදිලි කරලා ගන්නම්. නැත්නම් ඔයාලට ඔය කියන කාර්යය මොකක්ද කියන එක හරියට අපැහැදිලි වෙයි. මෙන්න බලන්නකො ඔය සිදුවීම කොහොමද කියලා. මෙන්න මේ වගේ මට ගන්න පුළුවන් සත්ත්ව සෛලයක්. මේ තියෙන සත්ත්ව සෛලයක්. හරිද? මේ තියෙන්නේ බාහිරම සීමාව. ප්ලාස්ම පටලය. ඊට පස්සේ මේ පාර්ශ්වික වෙන්න මෙන්න මේ හයිට වෙන්න තමයි කියලා තියෙන න්‍යෂ්ටිය. මැද්ද තියෙන්නත් පුළුවන් එක ප්‍රශ්නයක් නෙමෙයි. සත් සයිඩ් එක අපි ගමුකෝ නැත්නම් ඔක පැටලගත්තොත් එහෙම කියලා. මේ තියෙන න්‍යෂ්ටිය. ඔය න්‍යෂ්ටියත් එක්ක මෙන්න මේ පැත්තක වෙන තමයි මේ ගොල්ගි දිහා පිළලා තියෙන්නේ. මෙන්න මෙහෙත් තියෙන පුළුවන් ගොල්ගි දිහා. මේ හැම තියෙන පුළුවන් ගොල්ගි දිහා. හරිද? මෙන්න මේවට තමයි කියන්නේ මොනවද කියලාද? ගොල්ගි දේහයක් කියලා කියන්නේ. ඔන්න දැන් ඔයාලට පැහැදිලි වෙන්නේ මොකද්ද මේ ගොල්ගි දේහයක් කියලා කියන්නේ කියලා. ඊට පස්සේ බලන්න මම කිව්වේ 6 වෙනි වාක්‍යය.
සාමාන්‍යයෙන් ගොල්ගි දීර්ඝ බහුලව පීඩන්නේ ශ්‍රාවීය කාරණේ දෙන ශ්‍රාවය නිකුත් කරන සෛලවල තමයි කියලා කිව්වේ. මාන 7 වෙනි එක ඊට පස්සේ ගොල්ගි දේහ ශ්‍රාවී ද්‍රව්‍ය රැගත් ආශයිකා ඉවත් වේ. ආශයිකා කියන්නේ ඉන්ද්‍රියකාවක් කියන එක. ඒවා ප්‍රාස්පඩලයේ බැඳී ශ්‍රාව නිකුත් කරයි. ER වලින් ඉවත් වෙන කැබලි ගොල්ගි දේහට එකතු වේ. කලබල වෙන්න එපා. ER ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. අන්තଃප්ලාස්ම ජාලිකා කියන එක තමයි ඔය ER කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් මට මොකද්ද මාතෘකාවක්? මොකක් කියලාද? ER කියලා ආව මාතෘකාවක්. ඔයා පිටු අංක 5 උඩ ලියා ගන්න මෙන්න මේ මාතෘකාව. කියලා දෙන්නම් හොඳට. හරියට අකුරු බලලා බෝඩ් එකේ ලියන්න නෝට් එකේ ලියා ගන්න පිටු අංක 5 උඩම අන්තප්ලාස්ම ජාලිකා. හරියට අකුරු ලියන්න මෙන්න අන්තප්ලාස්ම ජාලිකා. අනිත් පෙර ලියන මාතෘකාව අන්තකේ තිත් දෙකක් තියෙනවා නේ. අන්තප්ලාස්ම ජාලිකා. පිටු අංක 5 උඩම ලියන්න මාතෘකාව අන්තප්ලාස්ම ජාලිකා. හරි මාතෘකාව ලියුවා අන්තප්ලාස්ම ජාලිකා කියලා. චුට්ටක් බලන්න මම මේ රූපය ඔක ඇඳලා ගන්නම්. මම බැලි මේ අර බෝඩ් එකේ ඇඳලා තිබ්බ එක නැහැ. හරිද? මම ගොල්ගි දෙහියෙන් පොඩ්ඩක් මකන්නකො මේක. අන්තප්ලාස්ම ජාලිකා කියන පුතේ මෙන්න මේ වගේ තැනක්. මාතෘකාව ලියුවේ මාතෘකාව තමයි මකන්නම්. හරිද? මෙන්න මෙහෙම එකක් අන්තප්ලාස්ම ජාලිකා කියලා කියන්නේ. මෙන්න මෙහෙම. හරිද? යාබද සෛලයත් එක්ක දැන් මෙතනත් හිතනවා තවත් ඔය වගේම සත්ත්ව සෛලයක් තියෙනවා. හරිද? එතකොට මෙතනත් තියෙන ඔය කියන අන්තප්ලාස්ම ජාලිකා. එතකොට මේකට තමයි කියන්නේ මොකක් කියලාද? අන්තප්ලාස්ම ජාලිකා. හරිද? එතකොට මේ අන්තප්ලාස්ම ජාලිකාවෙන් කරන කාර්යය තමයි යාපද සෛලයේ සමග තොරතුරු හෝමාරු කර ගැනීම. මෙන්න ඒකේ අන්තප්ලාස්ම ජාලිකා කියලා. තේරුණාද? එතකොට එහෙනම් මේකේ අන්තප්ලාස්ම ජාලිකා මම මෙතන ලියන්නම්කෝ. අන්තක් ප්ලාස්ම ජාලිකා ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. හරිද? එකක් මේක අපි හඳුන්වනවා ER කියලා හඳුන්වනවා. ලේසියට කියනවා ස්කොටින් හැම කියන එකට ER කියලා. වර්ග දෙකක් තියෙනවා. එකක් SER අනිත් එක RER කියලා හඳුන්වනවා. හරිද? හොඳ බලන්න ගන්න අවස්ථාව. දැන් ටිකක් අමාරු වගේ තේරෙන ඉතින් කට්ටියට. හරිද? මම ගත්තේ මොකද්ද? ගොල්ගි දේහය කියන මාතෘකාවක් ගත්තා. ගොල්ගි දේහ වලින් කියන්නේ සාරයන් නිකුත් කරනවා කියලා කිව්වා. ආශ්‍රයිකා කීපෙකුත් තියෙනවා කියලා කිව්වා. දැන් ඒකෙන් පස්සේ ආමුගෙද මම මාතෘකාව අන්තප්ලාස්ම ජාලිකා.
අන්තස්ප්‍රාහ්ම ජාලිකා තියෙන්නේ කවුරු අතරද? න්‍යෂ්ටියයි ප්ලාස් පටලය අතර. හරිද? මේ තියෙනවා න්‍යෂ්ටිය, මෙන්න තියෙනවා මොකද්ද? ප්ලාස් පටලය. එතකොට එහෙනම් න්‍යෂ්ටිය සහ ප්ලාස් පටලය අතර තමයි තියෙන්නේ මොකද්ද මේ අන්තස්ප්‍රාහ්ම ජාලිකා තියෙන්නේ. අන්තස්ප්‍රාහ්ම ජාලිකා වර්ග දෙකක් තියෙනවා කියලා කිව්වා මම. මොකද්ද? එකක් SER, අනිත් එක මොකද්ද? RER. SER කියලා හඳුන්වන්නේ සිනිඳු අන්තස්ප්‍රාහ්ම ජාලිකා. ඊට පස්සේ RER කියලා හඳුන්වන්නේ රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා. ඔන්න බලන්න අවස්ථා ටික. හරිද? එතකොට ප්‍රශ්නයක් එනවා සර් කොහොමද මේ රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා සහ සිනිඳු අන්තස්ප්‍රාහ්ම ජාලිකා හඳුනගන්නේ කියලා. මෙන්න මේ අන්තස්ප්‍රාහ්ම ජාලිකා මත මෙන්න මේ වගේ රයිබෝසෝම තියෙනවා නම් මේ චිත්‍රයෙන් මම සංකේතයක් කරන රයිබෝසෝම. මම මේක නම් කරන්නම්කෝ. රයිබෝසෝම තියෙනවා නම් මේවා RER රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා. ඒවා තවත් තියෙනවා නම්. එතකොට මේවා මොනවද එහෙනම්? දැන් මට නම් කරන්න මෙයාට ගන්නම්. මේවා තමයි මොකද්ද? SER. එහෙම නැත්නම් සිනිඳු අන්තස්ප්‍රාහ්ම ජාලිකා. හරිද? රයිබෝසෝම පිහිටනවා නම් ඒව තමයි මොනවා කියලා කියනවද? රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා. ඒතකොට මේ අන්තස්ප්‍රාහ්ම ජාලිකා මත රයිබෝසෝම තියෙන නිසා ඒවට කියන මොනවා කියලා දෙනවා? රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා කියනවා. ඒතකොට නම් ආයෙ පොඩ්ඩක් මතක් කරගමු. අන්තස්ප්‍රාහ්ම ජාලිකා වලින් කරන ප්‍රධානම කාර්යය තමයි යාබ ශෛලිය සමග තොරතුරු හෝමාරු කරගන්න එක. හරිද? එතකොට මේ අන්තස්ප්‍රාහ්ම ජාලිකා සම්බන්ධ වෙලා තියෙන කවුරු අතරද එහෙනම්? මෙන්න ප්ලාස් පටලයේ තියෙනවා මේ තියෙනවා න්‍යෂ්ටිය. එතකොට ප්ලාස් පටලයේ සහ න්‍යෂ්ටිය අතර තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකක්ද එහෙනම්? අන්තස්ප්‍රාහ්ම ජාලිකා සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට මේ අන්තස්ප්‍රාහ්ම ජාලිකා මෙහෙම සම්බන්ධ වෙලා තියෙනකොට ඊට පස්සේ ඒ මත රයිබෝසෝම් පිළිලා තියෙනවා නම් අපි කියන මේකට රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා කියලා කියනවා. රළු අන්තස්ප්‍රාහ්ම ජාලිකා කියලා කියනවා. ඒ මත රයිබෝසෝම් පිළිලා නැත්නම් අපි ඒවට කියන මොනවද කියලා දෙන්නම්? සිනිඳු අන්තස්ප්‍රාහ්ම ජාලිකා කියලා ඔන්න අපි හඳුන්වලා දීලා තියෙනවා. හරි. එහෙනම් ඔය ටික තමයි එහෙනම් මේකේ පැහැදිලි කරන්න තියෙන්නේ. එතකොට පිටු අංක 5 උඩම ලියව මාතෘකාව අන්තර්ප්ලාස්ම ජාලිකා කියලා. හරි. ඊට පස්සේ ගමු කාර්යයන් කියලා ඔක දෙනවා මාතෘකාවක්. ලියමු එහෙනම් රතු පාට පැනින් කාර්යයන් ටික. අංකික ලියන්න. සෛලයක් තුල ශ්‍රාවී ද්‍රව්‍ය සංශ්ලේෂණය හා දැන් සම්බන්ධ කවුරු හරි ඉන්නවා මම හිතන්නේ පුතේ පිටුවාංක 5 ටියුට් එකේ 6 වෙනි ඒකකය ටියුට් එක. තවත් මේ කට්ටියකින් දැන් තමයි සහභාගී වෙන්නේ. සමහර කට්ටිය මෙසේජ් කරනවා වහිනවා සර් අකුණු ගහනවා කියලා තේවනවා. හරි. සෛලයක් තුල ශ්‍රාවී ද්‍රව්‍ය සංශ්ලේෂණය හා දැන් සම්බන්ධ කට්ටිය ටියුට් එක 6 සත්ත්ව සෛලව ශාක සෛල කෘත්‍යයන් කියලා මාතෘකාව ඇති. ශාක සෛල ව්‍යුහය සහ කෘත්‍ය මාතෘකාව තියෙනවා 6 වෙනි ටියුට් එක. ඊට පස්සේ ඒකේ පිටු අංක 5 කාර්යයන් වල ගන්න පුළුවන් පළවෙනි කාර්යය. සෛලයක් තුල ආයෙ කියන්නම්. සෛලයක් තුල ශ්‍රාවී ද්‍රව්‍ය සංශ්ලේෂණය සහ එම ශ්‍රාවීය ද්‍රව්‍ය සෛලයෙන් ඉවතට පරිවහනය කිරීම.
තව එකක් ග්ලයිකෝප්‍රෝටීන සර් ආපහු කියන්න. සෛලයක් තුල ශ්‍රාවීය ද්‍රව්‍ය සංශ්ලේෂණය හා එම ශ්‍රාවීය ද්‍රව්‍ය සෛලයෙන් ඉවතට පරිවහනය කිරීම. සෛලයක් තුල ශ්‍රාවීය ද්‍රව්‍ය සංශ්ලේෂණය සහ එම ශ්‍රාවීය ද්‍රව්‍ය සෛලයෙන් ඉවතට පරිවහනය කිරීම අංක 1. අංක 2 ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය. ग्लाइकोप्रोटीन संश्लेषण ग्लाइकोप्रोटीन संश्लेषण ग्लाइकोप्रोटीन संश्लेषण तवे का लाइपोप्रोटीन සෛලයක් තුළ ශ්‍රාවීය ද්‍රව්‍ය සංශ්ලේෂණය සහ එම ශ්‍රාවීය ද්‍රව්‍ය සෛලයෙන් ඉවතට පරිවහනය කිරීම කියලා පළවෙනි කාර්යය ලිව්වා. ඊට පස්සේ යන දෙවෙනි එක ග්ලයිකෝප්‍රෝටීන සංශ්ලේෂණය. ग्लाइकोप्रोटीन संश्लेषण ग्लाइकोप्रोटीन संश्लेषण देविनी का लाइपोप्रोटीन संश्लेषण तुंगिनी का लाइपोप्रोटीन संश्लेषण ඔන්න ඊට පස්සේ හතරවෙනි එක ඔක ලියලා නැහැ ඔයා ශාක සෛලවල සෛල විත්තිය සෑදීමට ශාක සෛලවල සෛල විත්තිය සෑදීමට ශාක සෛලවල සෛල විත්තිය සෑදීමට තව එකක් ගන්න පුළුවන් ලයිසෝසෝම සෑදීමට කියලා නම් ලයිසෝසෝම කියන්නේ මොකක්ද කියලා ලයිසෝසෝම සෑදීමට හරි ඕකේ බලන්න ඔයා ලියන පිටුවේ උඩම් බලන්න කාර්යයන් කියන දල උඩින් තියෙනවා ඔය කියන අන්තස්ප්ලාස්ම ජාලිකා ඇඳලා තියෙනවා ඔයාලට පේනවා ඇති අන්තස්ප්ලාස්ම ජාලිකාවල ඔයාලට දකින්න හම්බෙන සුවිශේෂීම කාරණාව තමයි ඔය කියන තැටි මත රයිබෝසෝම් පිහිටලා තියෙනවා නම් අපි කියනවා මේකට රළු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා. දැන් මේ තියෙන්නේ ඒකට උදාහරණයක්. මේ තියෙන්නේ අන්තස්ප්ලාස්ම ජාලිකා ඒක මත මොනවද තියෙනවද? රයිබෝසෝම තියෙනවා. අපි මේවට ගමු මොනවද කියලාද? RER කියලා හැදුල්ලා තියෙනවා. ඊට පස්සේ බලන්න SER කියලා වාට දක්වලා තියෙනවා. ඒක මම කොහොමද එහෙනම් සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා. හරිද? රළු අන්තස්ප්ලාස්ම ජාලිකා තියෙනවා. තව තියෙනවා මොනවද එහෙනම් සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා තියෙනවා වර්ග දෙකක්. රයිබෝසෝම පිහිටීම අනුව තමයි මේ රළු සහ සිනිඳු කියන කොටස් දෙක වෙන් වෙන්නේ. හරිද? රයිබෝසෝම තියෙනවා නම් මේවා මොනවද? රළු අන්තස්ප්ලාස්ම ජාලිකා රයිබෝසෝම නැත්තම් මේවා මොනවද? සිනිඳු අන්තස්ප්ලාස්ම ජාලිකා කියලා හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ගියාට පස්සේ ඔන්න ඔයාට හම්බෙනවා ඊළඟ කාරණාව. හරිද? මේකෙදි තියෙනවා ER වල නිකුත් වන ඉන්ද්‍රිකා. බලන්න ඔය රූපේ උඩ තියෙනවා ගොල්ගි දේහෙන් නිකුත් වන ආශයිකා ලයිසෝසෝම් බවට පත් වේ. හරිද? එතකොට ගොල්ගි දේහෙන් නිකුත් වන ආශයිකා මොකද වෙන්නේ? ලයිසෝම් බවට පත් වෙලා අන්න මොකද වෙන්නේ? ER මතිනුත් ගමන් කරනවා. එතකොට මම ඔයාලට කියේ මොකක්ද එහෙනම්? අන්තස්ප්ලාස්ම ජාලිකාවල ප්‍රධානම කාර්යය තමයි යාබල් සෛලය සමග තොරතුරු හෝමාරු කර ගැනීම. ඊට අමතරව එහෙනම් කවුද එහෙනම් ලයිසෝම හදීමේ කාර්යයත් කවුරු විසින් කරනවද එහෙනම් මේ කියන අන්තස්ප්ලාස්ම ජාලිකාවලින් සිදු කරනවා. හරි. ඔන්න එතකොට එහෙනම් ප්‍රධාන ඉන්ද්‍රිකාවන් දෙකක් අපි අවසන් කරගත්තා. එකක් තමයි මොකද්ද? අන්තස්ප්ලාස්ම ජාලිකා ගොල්ගි දේහය. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ ජීවිතවලට අපේ දේහයට අත්‍යවශ්‍ය වන ඉන්ද්‍රිකාවක් මයිටොකොන්ඩ්‍රියම. ලියන්න මාතෘකාව තියෙනවා මයිටොකොන්ඩ්‍රියම කියලා ඔන්න මාතෘකාව තියෙනවා. ලියමු තරු ලකුණක් දාලා මම පැහැදිලි කරලා දෙන්නම් ගොඩක් කරුණු ඔය කියන්න තියෙනවා. ලියමු සෑම ඉන්ද්‍රිකාවකම සාපේක්ෂව
මයිටොකොන්ඩ්‍රියම සර් ආයි කියන්නකෝ. සෑම ඉන්ද්‍රිකාවකටම සාපේක්ෂව මයිටොකොන්ඩ්‍රියම සෑම සත්ව සෛලයකම සෑම සත්ව සෛලයකම සෑම ශාක සෛලයකම පිහිටා ඇත. වඩාත්ම සුලභව පිහිටන්නේ කාය කර්මික, ඒ කියන්නේ ඇඟේ කාය කර්මික වශයෙන් සක්‍රිය සෛලවලය. කාය කර්මික තනි වචනයක්. කාය කර්මික වශයෙන් සක්‍රිය සෛලවලය. උදා කියලා දාලා ලියන්න කංකාල පේශි. අස්ථි වලට සම්බන්ධ වෙලා තියෙන පේශි. උදා කියලා දාලා ලියන්න කංකාල පේශි. සත්ත්ව ඊළඟ තරුව සත්ත්ව දේහේ සමහර සෛලවල නොපිහිටයි. වරහන් ඇතුළේ යන්න ශීරපායි රතුරුදුනාණු සෛලවල හරි. මිනිත්තුවක් මේ පැත්ත බලා ගන්න. ඔයාගේ රූපයකුත් උතන ඇඳලා තියෙනවා. පොඩ්ඩක් බලා ගන්න මේ පැත්ත. හරිද? ඔය කියන මයිටොකොන්ඩ්‍රියාව මෙන්න මේ වගේ. ටිකක් දිගටි. මෙහෙම දකින්න හම්බෙන්නේ. හරිද? ඊට පස්සේ මේකේ තියෙනවා මෙන්න මේ වගේ මියර. ඉස්සලා වෙන කොහෙවත් බලන්න මේ පැත්ත බලා ගන්න. බාහිර දේවල් අවධානය යොමු කරන්න එපා. මේ පැත්ත බලා ගන්න. මෙන්න මෙහෙම තමයි දකින්න හම්බෙන්නේ ඔය කියන මයිටොකොන්ඩ්‍රියම. හරිද? එතකොට මේකේ තියෙනවා පටල දෙකක්. බලන්න ඕකේ හොඳට පටල දෙක පැහැදිලිව දකින්න හම්බෙනවා. මේක තියෙනවා බාහිර පටලය. මේක තමයි
ඇතුළත පටලය. තව මේකේ තියෙනවා මෙන්න මේ වගේ චක්‍රාකාර DNA එකක් තියෙනවා. හරිද? චක්‍රාකාර DNA එකක් දකින්න හම්බ වෙනවා. එතකොට බාහිර පටල ඇතුළත පටල දකින්න හම්බ වෙනවා. චක්‍රාකාර DNA එකක් තියෙනවා. ඊට පස්සේ මේකේ ඇතුලේ සමහර තැන්වල දකින්න හම්බ වෙනවා. මෙන්න මේ වගේ තිත් වලින් දක්වලා තියෙනවා අපි රයිබෝසෝම. හරිද? එතකොට එහෙනම් මේ තමයි මොකද්ද ඔය කියන මයිටොකොන්ඩ්‍රියම. මයිටොකොන්ඩ්‍රියම මේ තියෙන්නේ. හරිද? මයිටොකොන්ඩ්‍රියා කියලා අපි කියනවා. හරිද? මේකේ දැනගන්න ඕනේ ප්‍රධානම කාරණාව තමයි මයිටොකොන්ඩ්‍රියමෙන් තමයි ශක්තිය නිෂ්පාදනය කරන්නේ. දැන් මම අත නමනවා දිගනවා මේ නමනවා දිගනවා මෙහෙම මේ කරන මේ වාර ගන්න වැඩි වෙන්නේ සෑහෙන ලොකු වේගකින් කරනවා. හරිද? ඒ වේගයෙන් කරනකොට මොකද වෙන්නේ? මට ශක්තිය හම්බුනේ කාගෙන්ද? මේ මයිටොකොන්ඩ්‍රියෙන්. ඒක තමයි මම කිව්වේ කාය කර්මීය සෛලන. ඒ කියන්නේ මේ ශක්තිය කාර්ය මේ ඇඟට සම්බන්ධ වෙලා තියෙන එක. ඒක තමයි කාය කර්මීය. සෛලවලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකද මේ මයිටොකොන්ඩ්‍රියම සම්බන්ධ වෙලා තියෙන්නේ. කාය කර්මීය සෛලවල මහා පරිමාණය තමයි මයිටොකොන්ඩ්‍රියා. එයි මේ අත නමන්න දිගයින මේවයි කාර්යයක් සඳහා. එතකොට එහෙනම් මේ මයිටොකොන්ඩ්‍රියමෙන් කරන ප්‍රධානම කාර්යය ශක්ති නිපදවන එක. මේකේ තියෙන විශේෂම ලක්ෂණය තමයි දීපටලමේ පටල දෙකක් සහිත ඉන්ද්‍රියකාවක් විභාගයට ගොඩක් වෙලාවට අහන්නේ මේ දීලා තියෙන රූපේ නෙමෙයි. මෙන්න මේ රූපේ තමයි අහන්නේ. හරිද? මේ ඇගිලි වගේව නම් කරන්න පුළුවන් මියර කියලා. මියර. හරිද? නියර නෙමෙයි මියර. හරිද? මේක නම් කරලා ඇති මම හිතන්නේ මියර. ඔය නම් කරන්නේ මියර කියලා. මේ ඇගිලි වගේ නෙරුම් කියන මොනවා කියලා දෙනා මියර කියලා. ඔයාගේ රූපේ ටියුට් එකේ රූපේ මෙන්න මේ හරිය ඉඩ තියෙනවා. හරිද? ඒ නෑ පැෂර් එකනේ. මෙන්න මේ හරිය ඉඩ තියෙනවා. ඒ හරිය ටක් ගාලා මේක යන ගොඩක් වෙලාවට විභාගයට අහන්නේ මෙන්න මේ වගේ රූපේ තමයි දෙන්නේ. හරි ටක් ගාලා මට ඕන කරලා දෙනවා බාහිර පටල ඇතුළත පටල රයිබෝසෝම මියර චක්‍රාකාර DNA. ටක් ගාලා දාන්න ඉක්මන විනාඩියක් ඇතුළත. මොනවද ප්‍රශ්න දෙකක් අහන්න?
දැන් නම් කාලේ ඇති කියලා හිතෙනවා. අපේ පැත්තට නම් නිට්ටමුවට හොඳට කුණු ගහ වහිනවා. සද්දේ හැටි ඕව ගාලා. හරියම්. කඩියක් බලමු වැස්ස කොහොමද තත්ති කියලා. මම මේකේ රූපය අඳ ගන්න විතරයි වාට මම කිව්වේ. බලන්න ඊට පස්සේ view way කියන තැන. හරිද? view way කියන තැන බලමු ටක් ගාලා. දැන් ඔයාලා එහෙම හිතාන්න එපා සර් වහිනවා කියලා දාන්න එපා. හරිද? හරියම්. පිටුවංග පහේ පල්ලෙහා. view way සාමාන්‍යයෙන් දිගට සිලින්ඩරාකාර හැඩයක් දරනු ලබයි. මීට වඩා වෙනස් හැඩයකින් යුක්ත මයිටොකොන්ඩ්‍රියා පවා තිබිය හැක. මීට වඩා වෙනස් හැඩයක් තිබවා තියෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. දීපටලමේ ඉන්ද්‍රිකාවකින් අන්න ඉරක් ගහ ගන්න දීපටලමේ ඉන්ද්‍රිකාවකින් ඉරක් ගහ ගන්න ඉතින්. දීපටලමේ ඉන්ද්‍රිකාවකින් ඉරක් ගහ ගන්න. එනම් ප්ලාස්ම පටලයට සමාන ලයිව ප්‍රෝටීන පටල දෙකකින් වට වී ඇත. එම් පටල දෙක නම් එහා පිටුව බාහිර පටලය ඝනකමින් වැඩිය මයිටොකොන්ඩ්‍රියම තුලට සහ පිටට ද්‍රව්‍ය ගමන් කිරීම පාලනය කරයි. එතකොට බාහිර පටලය කියන එක. අභ්‍යන්තර පටලය ඝනකමින් අඩුය. මේ ශ්‍රේෂ්ඨ ඵලය වැඩි. ඒ මියර හැදිලා තියෙන්නේ කියන්නේ ශ්‍රේෂ්ඨ ඵලය වැඩිය. බාහිර පටලයට වඩා 10 ගුණයකින් වැඩිය. ස්වායු ශ්වසනයේ සිදුවීමේදී වැඩිම ATP ප්‍රමාණයක් නිපදවන්නේ ඇතුළත පටලයනේ. එහෙනම් මියරවල තමයි එහෙනම් ශක්තිය කියලා අපි හඳුන්වන්නේ ATP ඇඩිනෝසින් ට්‍රයිෆොස්ෆේට් ට්‍රයි ෆොස්ෆේට් හරිද? නිපදවන්නේ මේ මතය. තුන්වෙනි එක මයිටොකොන්ඩ්‍රියම් පටල දෙක මගින් වට වී ඇති මධ්‍ය අවකාශය පූරකය නම් වේ. මෙය සජල මාධ්‍යයක් වේ. මෙහි විවිධ ද්‍රව්‍ය වර්ග රැසක් පිහිටා ඇත. එහෙනම් ඔය කියන්නේ මෙන්න මේ මැද්ද. හරිද? මෙන්න මේක තමයි පූරකය කියලා කියන්නේ. මෙන්න මේ මැද්ද. මැද්දට තමයි කියන්නේ මොකක් කියලාද? පූරකය කියලා කියන්නේ. ඊට පස්සේ ඒකේ තියෙනවා බලන්න DNA මේ DNA කොටස. ඊට පස්සේ ක්‍රිප් චක්‍රයට අයත් වන ද්‍රව්‍ය. ඕක ටිකක් ඉස්සරහේ තමයි ක්‍රිප් චක්‍රයකට පැහැදිලි ගන්න තියෙන්නේ. උසස් පෙළදීම ගොඩක් වෙලාට ක්‍රිප් චක්‍රයට පැහැදිලි ගන්න තියෙනවා. DNA වර්ග 3 සිට්‍රික් අම්ල සක්සිසික් අම්ලය කියලා දෙනවා. ඊට පස්සේ ෆොස්ෆේට් අණු ATP ක්‍රිප් චක්‍ර එන්සයිම ADP. එතකොට මෙන්න මේව තමයි කොහේ තියෙනද? මේ පූරකය තුල අන්තර්ගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මයිටොකොන්ඩ්‍රියම තුල වූ DNA අණු චක්‍රාකාර හැඩයක් අනවා. රවුම් කොට තමයි මේ DNA පිටලා තියෙන්නේ. මයිටොකොන්ඩ්‍රියමේ පූරකේ රයිබෝසෝම් පිහිටා ඇති අතර ඒවා 70S. එහෙනම් රයිබෝසෝම වර්ග කීපයක් තියෙනවා. මේකේ තියෙන්නේ මොකක්ද එහෙනම් 70S රයිබෝසෝම. හරිද? කුඩා රයිබෝසෝම වේ. මයිටොකොන්ඩ්‍රියමේ ඇතුල් පටල පූරකයේ ලෙස නැමුම් සාදයි. මේවා මියර වේ. අන්න මේ නැමිලා තියෙන මොනවා කියලා කියනවද? ඇතුළත පටලේ තමයි නැමිලා මොනවා හම්බෙන්නද එහෙනම් මියර කියලා අපිට හම්බෙන්නේ. එතකොට එහෙනම් ඇතුළත පටලේම තමයි මොකක් බවට පත් වෙන්නද එහෙනම් මියර බවට පත් වෙන්නේ. ඊට පස්සේ කියනවා මොකද්ද? ඇතුළත පටලේ ශ්‍රේෂ්ඨ ඵලය බෙහෙවින් අධිකය. පරිවෘත්තීය වේගය අධික සෛලවල පවතින මයිටොකොන්ඩ්‍රියා වල මියර සංඛ්‍යාව බෙහෙවින් වැඩි. එතකොට මේකේ තියෙන මියර සංඛ්‍යාව විශාල වශයෙන්ම වැඩි. ඊට පස්සේ කියනවා මයිටොකොන්ඩ්‍රියාවේ මියර හා සම්බන්ධ සංකෘත අංශ පිහිටයි. මෙම අංශ තුල එන්සයිම් අඩංගුවේ මේවා එක්සිසෝම ලෙස හැදින්නුවේ. එච්චලකොට ඕනේ අදාළ කරන ප්‍රධාන කරුණු කාරණා ටික මත තියාගත්තා නම් හරි. එතකොට එහෙනම් මොනවද අදාළ කරන ප්‍රධාන කරුණු කාරණා ටික? අච්චුපොත රෙහා ගොඩාක් කරුණු මම ඔයාලට දාලා තියෙනවා. හරිද? බාහිර පටලය, ඇතුළත පටලය, ඝනකයෙන් වැඩි බාහිර පටලය, ඇතුළත පටලය ඝනකයෙන් අඩුයි. හැබැයි දිග වැඩි. ඇයි මොනව හදන්න ඕන නිසාද? මියර හදන්න ඕන නිසා. හරිද? ඇතුළේ තියෙන චක්‍රාකාර DNA එකක් තියෙනවා. මැද්දට තමයි කියන්නේ මොකක් කියලාද?
පූරකය කියලා කියන්නේ පූරකය තුළ රයිබෝසෝම ආදී අන්තර්ගත වෙනවා කියලා ඔන්න පැහැදිලි කිරීම කළා. යම් රතු පාට පෑන අතර ගන්න කාර්යයන් ටික එකින් එක ලියන් යන්න. ලියන පළවෙනි කාර්යය ලියන්න ස්වායු ශෝෂණය මගින් නිපද වෙන ATP වලින් සියයට 90ක් පමණ සියයට 90ක් පමණ 90 සියයට ලකුණ මයිටොකොන්ඩ්‍රියම් තුළ නිපද වේ. 90ක් පමණ මයිටොකොන්ඩ්‍රියම් තුළ නිපද වේ. මොකද්ද සර්? 90ක් පමණ මයිටොකොන්ඩ්‍රියම් තුළ නිපද වේ. ආයෙ මුලින් ඉඳලා කියන්නකෝ. ස්වායු ශෝෂණය මගින් නිපද වෙන ATP වලින් 90ක් මයිටොකොන්ඩ්‍රියම් තුළ නිපද වේ. දෙවෙනි එක ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන මධ්‍යස්ථාන ලෙස ක්‍රියා කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියා කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන මධ්‍යස්ථාන කිරීම. ප්‍රෝටීන සංශ්ලේෂණ සිදුවන මධ්‍යස්ථානය වශයෙන් ක්‍රියා කිරීම. මොකද්ද සර්? ප්‍රෝටීන සංශ්ලේෂණය සිදුවන මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියා කිරීම. ප්‍රෝටීන නිපදවන ස්ථාන. මධ්‍යස්ථාන වශයෙන් ක්‍රියා කිරීම. තව එකක් සමහර ශාකවල ප්‍රභා ශෝෂණයට ආධාර වීම. සමහර ශාකවල ප්‍රභා ශෝෂණයට දායක වීම. මොකද්ද සර්? සමහර ශාකවල ප්‍රභා ශෝෂණයට දායක වීම. හරි ඔය ටික තමයි ඕකෙන් නිල් පාට පැනෙන් ලියන්න පල්ලෙහා රුලක් ඉදිතුලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියා මගින් නිල් පාට පැනෙන් ලියන්න මයිටොකොන්ඩ්‍රියා මගින් සිදු කරනු ලබන ප්‍රධානම කාර්ය වනුයේ ප්‍රධාන කාර්ය වනුයේ සෛරවලට අවශ්‍ය ශක්තිය නිපදවීමයි. ප්‍රධාන කාර්ය වනුයේ සෛරවලට අවශ්‍ය ශක්තිය නිපදවීමයි.
ප්‍රධාන කාර්ය වන මේ සෛලවලට අවශ්‍ය ශක්තිය නිපදවීමයි. හරි. දැන් පොඩ්ඩක් බලන්න මේ පැත්තට. අපි පැහැදිලි කරගෙන ආයේ මයිටොකොන්ඩ්‍රියාව කියන සුවිශේෂීම ව්‍යුහයක්. එහෙම නැත්නම් ඉන්ද්‍රිකාවක්. ඉන්ද්‍රිකාවක් කියලා කියන්නේ අවයවයක් කියන එක තමයි කියන්නේ ශෛලයක් තුල තියෙන. හරි. එතකොට එහෙනම් මේකේ ප්‍රධානම කාර්ය විදිහට මම ඔයාලට පැහැදිලි කරා සෛලවලට අවශ්‍ය කරන ශක්තිය නිපදවන්න අවශ්‍ය වෙනවා කියලා කිව්වා. එතකොට මේ මයිටොකොන්ඩ්‍රියා විශාල වශයෙන් තියෙන්නේ මේ අස්ථි වල සම්බන්ධ වෙලා තියෙන පේශි වල. කංකාල පේශි වල තමයි දකින්න හම්බෙන්නේ. ඇයි? මේ අස්ථි ක්‍රියාත්මක කරවන්න ශක්තිය ඕන කරලා තියෙනවා. ශක්තිය නිපදවලා දෙන්නේ කොහෙන්ද එහෙනම්? මේ මාංශ පේශි වල තියෙන මයිටොකොන්ඩ්‍රියා මගින් කියලා කිව්වා. එතකොට මේක පටල දෙකක අවයවයක් කියලා කිව්වා. පිටින් තියෙන බාහිර පටලයේ ඇතුළත පටලයේ තව එකක් තියෙනවා කිව්වා. බාහිර පටලයේ ඝනකමින් වැඩි කිව්වා. ඇතුළත පටලයේ ඝනකමින් අඩුයි කියලා කිව්වා. ඇතුළත පටලයේ නැමිලා තමයි සෑදලා තියෙන්නේ මොනවද? මියර නිර්මාණය වෙලා තියෙනවා කියලා කිව්වා. ඊට මියර අතර තියෙන මොකක්ද එහෙනම්? පූරකය කියලා කිව්වා. පූරකය තුළ චක්‍රාකාර DNA එකක් තියෙනවා කිව්වා. රයිබෝසෝම මේ වගේ කොටස් මේක තුළ අන්තර්ගත වෙලා තියෙනවා කියලා කිව්වා. දැනගන්න ඕන වැදගත්ම කාර්යය තමයි මයිටොකොන්ඩ්‍රියා වලින් කරන්නේ සෛල වලට අවශ්‍ය කරන මොනවා නිපදවීමද එහෙනම්? ශක්තිය නිපදවීම තමයි කරන්නේ. වෙන එකදු කාර්යයක්වත් කරන්නේ නැහැ. හරිද? හරි. එතකොට එහෙනම් ඔන්න ඔය ටික ඉවර වෙනවා මයිටොකොන්ඩ්‍රියමත් එක්ක. හරිද? ඊට දැන් මේ ගොඩක් මේ මැසේජ් දාන සර වහිනවා කියලා. නෑ කමන්නේ අපි තව පැය භාගයක් විතර අපි කරගමු. පැය භාගයක් විනාඩි 20ක් විතර 8 වෙනකම් කරමු. හරිද? දැන් මේ වහිනවා අකුණු ගහනවා කියනවා. හරි කමන්නේ. අපි තව චුට්ටක් කරලා ඉවරලා ලයිසෝසෝම කරලා ඉවරලා අවසන් කරමු. මොකද මම ලෑස්තිලා ඉන්නේ සාමාන්‍යයෙන් 6:00ට පටන් ගන්න පන්තිය 8යි කාල පැය මිනිත්තු 45ක් විතර තමයි පන්තිය කරන්න තියෙන්නේ. හරිද? ඒ නිසා ඒ කාල සීමාව මට අවශ්‍යයි. මොකද දවසක වැඩ කටයුතු කරන්න. ඊට පස්සේ ඔයාගේ තව දවසක් ඔයාගේ මේකට එකතු වෙනවා ප්‍රශ්න පත්‍ර කොට සාකච්ඡා කරන්නට. මොකද අපි කොච්චර මේ කොටස් කරත් හරියන්නේ නැහැ. මම දැන් අර සිස්ටම් එකක් හරි ගැස්සුවා මේ තමයි මේ කතා වෙන්නේ. ඔන්ලයින් විදිහට පේපර්ස් තියන්න. හරිද? ඒක ඉදිරියේදී ඔයාලට පොඩ්ඩක් දැනගන්න හම්බෙයි කොයි වගේද කියලා ලේසි ප්‍රශ්න අහලා තියෙනවා. ඒවට උත්තර සපයන්න තියෙන්නේ. හරි ඒ නිසා අපි ඒව ඉදිරියේ ටික සාකච්ඡා කරන් යම්. ඔයාගේ අනිත් විෂයන් ටික ඔයා හරි ගස්ස ගන්න. මේ විෂය මම බලා ගන්නවා. හරිද? විද්‍යාව විෂය මට බාර දෙන්න 11 මට තමයි කිව්වේ. මම කියන විදිහට වැටේ කරන්න මාත් එක්ක ඉන්න. එතකොට මම ඔයාලට කරන්න ඕන විදිහක ඔක්කොම පැහැදිලි කරලා දෙන්නම් මේ සැරේ. හරි. ඔය විදිහට නම් අපි යම් පිටු අංක 6 ඊළඟ ඉන්ද්‍රිකාව එහෙම නැත්නම් ඊළඟ අවයවයේ ලයිසෝසෝම. හරි. ලියමු ලයිසෝම කියලා මාතෘකාවක් තියෙනවා. පිහිටීම කියන තැන ලියන්න තරු ලකුණක් දාලා වෙලා. සත්ත්ව සෛල වල පමණක් පිහිටන ඉන්ද්‍රිකාවකි. අන්න. හොඳට ගන්න මම කියලා දෙන්න. සත්ත්ව සෛල වල පමණක් පිහිටන ඉන්ද්‍රිකාව. නිල් පාට පැනෙන් ලියන්නේ. හරි බලාගන්න දැන් ඔයාලට එනවා ප්‍රශ්න කීපයක්. හරිද? සර් මේව කොහෙද තියෙන්නේ? හරි මෙන්න බලන්න ඔය කියන කතාව හිමි මම මේ කොටසුත් එක්ක සාකච්ඡා කරගෙන එන්නම්. මේ තියෙනවා සෛලය. මේ ගන්න මම සත්ත්ව සෛලයක් කියලා. මේක මැදේ තියෙනවා න්‍යෂ්ටිය. මේක න්‍යෂ්ටිය. න්‍යෂ්ටියයි ප්ලාස් පටලය අතර සම්බන්ධ වෙලා තියෙනවා අන්තප්ලාස්ම ජාලිකාවලින්. උගන්වපුවා මේ පැහැදිලි කරේ. හරිද? මේක මම තිත් වලින් ලකුණු කරලා තියෙනවා. එහෙනම් මේ මොනවද? පළු අන්තක් ප්ලාස්ම ජාලිකා. ඒ මොනවද මේ RER. ඊට පස්සේ මෙතන තියෙනවා සිනිඳු අන්තක් ප්ලාස්ම
ජාලිකා. ඊට පස්සේ ඔය අතන මම ඔයාලට ඇඳ මෙන්න මේ වගේ ගොල්ගි දේහ. මේ වගේ තැට තියෙනවා කියලා කිව්වේ. හරිද? ඊට පස්සේ මේ අතන තියෙන්න පුළුවන් මොනවද? මයිටොකොන්ඩ්‍රියා. මෙන්න මයිටොකොන්ඩ්‍රියා. හරිද? දැන් අපේ මාතෘකාව මොකද්ද? ලයිසෝසෝම. මේ ලයිසෝසෝම තියෙන්නේ කොහෙද දන්නවද? මේ තියෙන්නේ ගොල්ගි දේහනේ. මේ තියෙන්නේ ගොල්ගි දේහ. එතකොට ගොල්ගි දේහ වලින් හට ගන්නා ආශ්‍රයිකා තමයි කියන්නේ මොනවද කියලා ලයිසෝම කියලා කියන්නේ. ඔන්න ඔය තේරුම් ගන්න කතාව. එතකොට මේ තියෙන්නේ න්‍යෂ්ටිය. හරිද? ඊට දෙපැත්තේ සම්බන්ධතාවය රළු අන්තස් ප්ලාස්ම ජාලිකා, සින්දු අන්තස් ප්ලාස්ම ජාලිකා, මයිටොකොන්ඩ්‍රියා, ගොල්ගි දේහ. ගොල්ගි දේහ වලින් හටගන්න ඒවා තමයි මොනවා කියලා ගන්නද මේ ලයිසෝම කියලා හඳුන්වලා තියෙන්නේ. එතකොට ගොල්ගි දේහෙන් තමයි එහෙනම් මොනව හටගන්නේද මේ ලයිසෝම හටගන්නේ. තේරුණාද? ඒක තමයි සත්ත්ව සෛල ප්‍රමාණක් පිළින ඉන්ද්‍රිකාවකි. හරි. ඊට පස්සේ මේවා හටගන්නේ කාගෙන්ද එහෙනම් ලයිසෝම වලින්. හරි. ඊළඟ ඊට පස්සේ තරු ලකුණක් දාලා ඉවරලා. ශාක සෛලවල ශාක සෛලවල දෙවිතර ලකුණු නිල් පාට පෑනේ. ශාක සෛලවල දැක ගැනීමට නොහැක. ශාක සෛලවල දැක ගැනීමට නොහැක. ඊළඟ තරුව සත්ත්ව සෛල අතරින් සත්ත්ව සෛල අතරින් භක්ෂක හැකියාව දරන භක්ෂක ආහාරයට ගන්න පුළුවන් භක්ෂක හැකියාව දරන සෛලවල බහුලව පිහිටයි. වරංග පිළියන්න සුදු රුධිරාණු ඊළඟ තොර ලකුණ තනි පටලමේ ඉන්ද්‍රියකාවකි. තනි පටලමේ ඉන්ද්‍රියකාවකි. තනි පටලමේ ඉන්ද්‍රියකාවකි. සර් මෙහාට හයියෙන් ගොරවනවා අපිටත් ඒ වගේ තමයි මිනිස්සු සර් මෙහාට හයියෙන් ගොරවනවා අපිටත් හයියෙන් ගොරවනවා දාටුට්ටක් කරමු හරිද ප්‍රශ්න ගොඩක් තියෙනවා මිනිහෙත් මේ බලන්න ගොරවනවා එහෙනම් හොඳට ඊට තව එකක් ලියමු ඊළඟ එක තනිපටලේ ඉන්ද්‍රියකාවකි ගොල්ගි දේහ ආසන්නේ ඊළඟ ගොල්ගි දේහ ආසන්නේ
ගොල්ගි දේහ සමග ඇත. ගොල්ගි දේහ සමග ඇත. හරි. මේ ගොඩක් යනවා මෙසේජස් සර් වහිනවා ගොරවනවා කියලා. හරි කමක් නැහැ. එහෙනම් අද චුට්ටක් අපි කලින් ඉවර කරන්න වැඩසටහන. මොකද මේ අපිටත් මේ මෙත ගොරවනවා. මොකද මේ තාක්ෂණයත් එක්ක ඉන්න නිසා දැන් ඔයාලට වැඩිය මට මෙහි අවධානම වැඩි. මොකද මෙහි තියෙන උපකරණයි ෆ්ලෑෂ් ලයිට්ස් තියෙනවා, සවුන්ඩ් මික්සර්ස් තියෙනවා, ලැප් එක තියෙනවා, කැමරාස් තියෙනවා. ඒ නිසා මම එහෙනම් අද මේ චුට්ටක් නතර කරන්න සර් අනේ සර් වහි ඔව් සර් වහින්නේ එක්ක හරි කමන්නේ හරි එහෙනම් අදට මම චුට්ටක් කලින් ඉවර කරන්නම් එහෙනම් වැඩසටහන මොකද දැන් වහින්නේ නැ හින්දා කමන්නේ අද පැයක්යි ඔව් පැය මිනිත්තු 20ක් විතර කරා කමන්නේ සර් නවත්තමු හරි කමන්නේ හරි එහෙනම් මොකද ආරක්ෂාව මගේ ආරක්ෂාව සහ මගේ ආරක්ෂාව දෙකත් එක්ක එහෙනම් ඔයාලගේ පැත්ත බාධාවට වහිනවා මෙහාටත් වහිනවා නිට්ටමුවටත් එහෙනම් හරිද ඒ නිසා මෙහෙනම් තව සරු කළා ආයෙ දැන් ගොරවනවා හරි එහෙනම් අදට අපි එහෙනම් වැඩ කටයුතු චුට්ටක් සර් ඔව් ආණ්ඩ සර් හෙටත් උදේ 6:00ට පන්ති තියනවද? හෙට උදේ නෑ ගෲප් එකට දාන්නම් ඉතුරු ටික එහෙනම් හරිද හරි එනසා ඉදිරි වැඩ කට්ටිය ඔක්කොම ගෲප් එකට දාන්නම් හෙට උදේ නෑ ක්ලාස් එක හෙට උදේ නැහැ ඔයාලා හෙට උදේත් ඉන්නේ හරි good night sir ඉවරත් වෙලා හරි එහෙනම් අද නම් පුතේ වැඩ කට්ටිය අවසන් කරමු අපි එහෙනම් මම ගෲප් එකට දාන්න ආයෙත් ඉන්නේ කවද්ද කියලා හරි එහෙනම් වැස්ස නිසා තමයි චුට්ටක් කලින් අද වැඩ කටයුතු ටික කොරෝනින්ද අවසන් කරේ හරි එහෙනම් අදට අපි වැඩ කටයුතු දෙනවා අවසන් කරමු සියලු දෙනාට සුවදායක දවසක් වේවා එහෙනම් අයබෝවන් අයබෝවන් සර් හරි good night හරි good night sir. අයිබෝවන් සර් හරි අයබෝවන් හරි bye අයිබෝවන් සර් හරි අයබෝවන් හරි Hey there. Subscribe to my channel. And also press this bell icon.
Hey there. Subscribe to my channel. And also press this bell icon.